සුළු මුදල් ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් ජර්නලය. ඕගොල්ලෝ සාමාන්‍ය පෙළේදී ඉගෙනගත්ත සුළු මුදල් පොතට වඩා තරමක් වෙනස්. ඒකට හේතුව ළමයි මේකේ නමේම තියෙනවා සුළු මුදල් ගෙවීම් ජර්නලය. එතකොට ළමයි මේකේ ලියන්නේ සුළු මුදලින් කරන ගෙවීම් පමණයි. දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළේදී ඉගෙනගත්ත සුළු මුදල් පොතේදී සුළු මුදල් ගෙවීම් වලට අමතරව තව යමක් ලියනවා. ඒ තමයි දරුවෝ සුළු මුදල් භාරකාරයට සල්ලි ලැබෙන ඒවා. නමුත් මේ උසස් පෙළේදී තියෙන සුළු මුදල් ගෙවීම් ජර්නලය තුල සටහන් කරන්නේ මොනවා පමණයිද? සුළු මුදල් ගෙවීම් පමණයි. එහෙනම් දැන් අපි මේ පාඩම ආරම්භ කරන්න කලින් අපි බලමු මොකක්ද සුළු මුදල් ගෙවීමක් කියන්නේ කියලා. මෙන්න මේකයි දරුවෝ සුළු මුදල් ගෙවීමක් කියන්නේ. එහෙම නැත්නම් සුළු මුදලක් කියලා කියන්නේ සාපේක්ෂව වටිනාකමින් කුඩා ගෙවීමක්. එතකොට මේ සාපේක්ෂව වටිනාකමින් කුඩා කියලා කියන්නේ ඒ ව්‍යාපාරයේ පරිමාණය අනුව සාපේක්ෂව කුඩා ගෙවීමකට තමයි කියන්නේ මොන ගෙවීමක් කියලාද? සුළු මුදල් ගෙවීමක් කියලා. එතකොට අපිට කියන්න බෑ සුළු මුදල කියන්නේ 500ට අඩුයිද, 1000ට අඩුයිද, 2000ට අඩුයිද, 5000ට අඩුයිද කියන එක තීරණය වෙන්නේ ව්‍යාපාරයේ සාපේක්ෂ ගනුදෙනු අනුව. එතකොට මේ සුළු මුදලින් කරන ගනුදෙනු කියන්නේ සාපේක්ෂව ප්‍රමාණයෙන් අඩු වටිනාකම් සහිත ගෙවීම් ගනුදෙනු වලට කියනවා මොන ගෙවීම් කියලාද? සුළු මුදල් ගෙවීම් කියලා. ලියන්න. සුළු මුදල් ගෙවීම් ලෙස අදහස් කරනු ලබන්නේ සුළු මුදල් ගෙවීම් ලෙස අදහස් කරනු ලබන්නේ කිසියම් ව්‍යාපාරයක එදිනෙදා සිදුවන සාපේක්ෂව වටිනාකමින් කුඩා ගෙවීම් වේ. සාපේක්ෂව වටිනාකමින් කුඩා ගෙවීම් වේ. මෙම වටිනාකමින් කුඩා ගෙවීම් සිදු කිරීම සඳහා ආයතනයක මුදල් භාරකරුවා විසින් තවත් පුද්ගලයෙකු පත් කරනු ලබයි. ඔහු සුළු මුදල් භාරකරු ලෙස හඳුන්වනු ලැබේ. අන්න ඔහුට කියනවලු කවුරු කියලාද? සුළු මුදල් භාරකරු කියලා. කවුරු කියලා කියනවද? සුළු මුදල් භාරකරු කියලා. දැන් මොකද බලන්න දරුවෝ? ආයතනයක් තුල මුදල් ගනුදෙනු කරන්න පුද්ගලයෙක් ඉන්නවා. කවුද ඒ පුද්ගලයා? මුදල් භාරකරුවා. එතකොට මේ මුදල් භාරකරුවා Tamanගේ කාර්යභාරය පහසු කරන්න මේ සුළු මුදල් ගෙවීම් කටයුතු ටික තව පුද්ගලයෙකුට බාර දෙනවලු. කවුද ඒ තව පුද්ගලයා? සුළු මුදල් භාරකරු. එහෙනම් ළමයි සුළු මුදල් භාරකරුට මුදල් බාර දීමෙන් එහෙම නැත්නම් මේ සුළු මුදල් ගෙවීම් සඳහා කටයුතු කිරීමට බාර දීමෙන් ප්‍රධාන මුදල් භාරකරුව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එයාගේ කාර්යභාරය මොනව කරගන්නද? පහසු කරගන්න. ලියන ආයතනයක මෙලෙස සුළු මුදල් භාරකරුවෙකු සහිත සුළු මුදල් ඒකකයක් ඇරඹීමේ අරමුණ වන්නේ
ඇරඹීමේ අරමුණ වන්නේ ප්‍රධාන මුදල් භාරකරුවාගේ කාර්යය ප්‍රධාන මුදල් භාරකරුවාගේ කාර්යය පහසු කිරීමයි. අනකාමී කාර්යය පහසු කරන්නද ප්‍රධාන මුදල් භාරකාරයාගේ කාර්යය පහසු කරන්න. අන්න ඒ සඳහා තමයි ඔහු මොන මුදල් භාරකාරයෙක් පත් කරන්නේද සුළු මුදල් භාරකාරයෙක් පත් කරන්නේ. වෙනම ඡේදකින් ලියන්න. කිසියම් සුළු මුදල් භාරකරුවෙකුට කිසියම් කාලවකවානුවක් සඳහා වියදම් කිරීමට ප්‍රමාණවත් වේයයි. ඇස්තමේන්තු කරන මුදලක් වියදම් කිරීමට ප්‍රමාණවත් වේයයි ඇස්තමේන්තු කරන මුදලක් ඔහුට ප්‍රධාන මුදල් භාරකරුවා විසින් ලබා දෙයි. එය ගිණුම් කරණයේදී සුළු මුදල් අග්‍රිමය ලෙස හඳුන්වනු ලැබේ. එහෙනම් මොකක් කියලා කියනවලුද? සුළු මුදල් අග්‍රිමයක් කියනවා. මට කියන්න දරුවෝ සුළු මුදල් අග්‍රිමයක් කියන්නේ මොකක්ද? එහෙනම් ප්‍රධාන මුදල් භාරකරුවා විසින් කිසියම් කාලවකවානුවක් සඳහා කාට වියදම් කරන්න ඇති වෙයි කියලාද? සුළු මුදල් භාරකාරයට වියදම් කරන්න ඇති වෙයි කියලා ඇස්තමේන්තු කරපු මුදලට කියනවා මොකක් කියලාද? සුළු මුදල් අග්‍රිමය කියලා. හරියට මෙහෙම හිතන්නකෝ දැන්. ඔයා පන්ති එනකොට ඔයාගේ දෙමෝපියෝ දවසට ඇති වෙයි කියලා හිතන මුදලක් ඔයාට දෙනවා. අන්න ඒ වගේ තමයි සුළු මුදල් භාරකාරයට එදිනෙදා සුළු මුදල් වියදම් ගෙවන්න ප්‍රමාණවත් වෙයි කියලා හිතන මුදලක් සුළු මුදල් භාරකාරයට දෙන්න තීරණය කරනවා. ආන්ගේ දෙන්න තීරණය කරපු මුදලට තමයි කියන්නේ මොකක් කියලාද? ළමයි සුළු මුදල් අග්‍රිමයක් කියලා. ලියන්න වෙනම ඡේදකින්. මෙලෙස කාල පරිච්ඡේදයක් ආරම්භයේදී මෙම අග්‍රිමය ඔහුට ලබා දුන්නද? ඉන්පසුව ඔහුට නැවත නැවතත් එම අග්‍රිමය ලබා නොදේ. එනම් කාල පරිච්ඡේදයේ අවසානයේදී ලබා දෙනු ලබන්නේ ඔහු වියදම් කළ මුදලට සමාන මුදලක් පමණි. අනේ වචන ටික යටින් ඉරක් ගහන්න. වියදම් කළ මුදලට සමාන මුදලක් පමණි. එය සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම ලෙස
සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම ලෙස හඳුන්වනු ලැබේ. අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම ලෙස හඳුන්වනු ලැබේ. අන්න ඒක හඳුන්වනවලු මොකක් කියලාද? සුළු මුදල් අග්‍රිමය මොනවා කිරීම ලෙසද? ප්‍රතිපූර්ණය කිරීම ලෙස. සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම ලෙස. එහෙනම් මොකද එහෙනම් මට කියන්න දරුවෝ සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමක් කියන්නේ? සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමක් කියන්නේ සුළු මුදල් භාරකාරයා මොනවා කරපු මුදලට සමාන මුදලක්ද? වියදම් කරපු මුදලට සමාන මුදලක් නැවත ඔහුට දෙනවා. ලියන්න යටිතර ලකුණක් දාලා මේ අනුව අග්‍රිමය ප්‍රතිපූර්ණය අනුව අග්‍රිමය ප්‍රතිපූර්ණය අනුව සුළු මුදල් භාරකරුවෙකු වියදම් කළ මුදලට සමාන මුදලක් සුළු මුදල් භාරකරුවෙකු වියදම් කළ මුදලට සමාන මුදලක් නැවත ඔහු වෙත ලබා දීමයි. නැවත ඔහු වෙත ලබා දීමයි. ආන් ඒකට කියනවලු මොකක් කියලාද දරුවෝ? ආන් ඒකට කියනවලු සුළු මුදල් අග්‍රිමය මොනවා කරනවා කියලාද? ප්‍රතිපූර්ණය කරනවා කියලා. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියලා. එහෙනම් ලියා ගන්න පුංචි අනුමාතුකාවක් විදියට සුළු මුදල් ගෙවීම් ජර්නලයේ අනු කුමක්ද? සුළු මුදල් ගෙවීම් ජර්නලයේ අනු කුමක්ද? ඊළඟ මාතෘකාව අපිට කතා කරන්න තියෙන්නේ. ළමයි සුළු මුදල් ගෙවීම් ජර්නලය කියන්නේ මෙන්න මේකයි. මොකද සුළු මුදල් ගෙවීම් ජර්නලය කියන්නේ? සුළු මුදල් ගෙවීම් ජර්නලය කියන්නේ අපේ හරිද? සුළු මුදල් ගෙවීම් ජර්නලය කියන්නේ අපේ ව්‍යාපාරයේ සිදුවන සුළු මුදල් ගෙවීම. කවුරු හරහා සිදුවෙන්නේ සුළු මුදල්? භාරකරුවා හරහා සිදුවෙන සුළු මුදල් ගෙවීම සටහන් කරන්න ඒ සුළු මුදල් ව්‍යාපාරයේ ගිණුම් වංශය තියාගන්න පොතට කියනවා මොකක් කියලාද? සුළු මුදල් ගෙවීම් ජර්නලය කියලා. ලියන්න. කිසියම් කාල පරිච්ඡේදයක් තුලදී සුළු මුදල් භාරකරු විසින් සිදු කරනු ලබන ගනුදෙනු ලියා තැබීම සඳහා ආයතනයක ගිණුම් වංශයක පවත්වාගෙන යන පොත සුළු මුදල් ගෙවීම් ජර්නලයයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ දරුවෝ දැන් සුළු මුදල් භාරකාරයාට නිශ්චිත වෙච්ච මුදලක් ලබා දෙනවා කියවනේ. ඒකට මොකද කිව්වේ? සුළු මුදල් අග්‍රිමය කියලා. හැබැයි ඔහුට අග්‍රිමය ලබා දෙන්නේ එකපාරයි. ඉන්පසු අග්‍රිමය මොනව කරනවා කිව්වද? ප්‍රතිපූර්ණය කරනවා කිව්වා. එහෙනම් මේකෙන් මොකද ව්‍යාපාරය බලාපොරොත්තු වෙන්නේ? මේ සුළු මුදල් අග්‍රිම ක්‍රමයක් පවත්වාගෙන යාම. අංක 1 සුළු මුදල් අග්‍රිම ක්‍රමයක් පවත්වාගෙන යාමෙන් නැති වාසි. අංක 1 පළවෙනි එක ප්‍රධාන මුදල් භාරකරුගේ කාර්ය පහසු වීම. දෙවෙනි එක තමයි සුළු මුදල් පාලනය කිරීම. ඒ සුළු මුදල් පාලනයක් වෙන්නේ සුළු මුදල් භාරකාරයට කාල පරිච්ඡේදයටම හම්බෙන්නේ නිශ්චිත මුදලයි. එතකොට උන්ට අනවශ්‍ය වියදම් කරන්න විදිහක් නැහැ. වියදම් ඕනවට වඩා කරන්න විදිහක් නැහැ. එතකොට ආයතනයක සුළු මුදල් මොනවා වීමක් වෙනවද? පාලනය වීමක් වෙනවා. සුළු මුදල් පාලනය වීම. අනිත් එක සුළු මුදල් සම්බන්ධව ඇතිවිය හැකි වංචා අවම වීම. ළමයි සුළු මුදල් භාරකාරයට කාලච්ඡේදය මුදලයි දෙන්නේ. එතකොට ඔහු අතේ වියදම් වෙන මුදලයි වියදම් කරපු මුදලයි ඉතුරු වෙන මුදලයි එකහා මොනවා වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙකේ එකතුව ලබා දුන්න අග්‍රිමයට මොනවා වෙන්න ඕනේද?
සමාන වෙන්න ඕනේ. එතකොට සුළු මුදල් භාරකාරය අතින් වියදමක් සිදුුන් නැත්නම් ඒ සල්ලි තමන් ළඟ මොන වෙලා තියෙන්න ඕනේද? ඉතුරු වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ වංචනික ක්‍රියාවක් සිදු කරන්න තියෙන අවස්ථාව මේකෙන් මොනවා කරලා තියෙනවද? මග ඇරලා තියෙනවා. එහෙමනම් ලියාගමු අපි පුංචි අනුමාතුකාවක් විදියට. ආයතනයක සුළු මුදල් සම්බන්ධව ගෙනුම් වල සටහන් කිරීම සඳහා සුළු මුදල් සම්බන්ධව ගෙනුම් වල සටහන් කිරීම සඳහා භාවිතා කරන ගෙනුම් වල සටහන් කිරීම සඳහා භාවිතා කරන දිත්ව සටහන් ඒක අනිත් පැත්තේ තියෙනවා ටියුට් එකේ දිත්ව සටහන් අංක 1 දිත්ව සටහන් දෙකක් තියෙනවා ළමයි සුළු මුදල් සම්බන්ධව ඔයාලට මතක තියාගන්න. 1 ප්‍රධාන මුදල් භාරකරුවාගෙන් මුදල් ලැබීම. ප්‍රධාන මුදල් භාරකරුවාගෙන් මුදල් ලැබීම. කාගෙන් මුදල් ලැබෙනවද? ප්‍රධාන මුදල් භාරකරුවාගෙන් මුදල් ලැබෙනවා. ප්‍රධාන මුදල් භාරකරුවාගෙන් මුදල් ලැබීම. ළමයි ප්‍රධාන මුදල් භාරකරුවාගෙන් මුදල් ලැබෙන්නේ කාටද? සුළු මුදල් භාරකරුවට. කාටද ලැබෙන්නේ? සුළු මුදල් භාරකරුවට. එතකොට ඒක ප්‍රධාන මුදල් භාරකාරයාගේ පැත්තෙන් මුදල් ගෙවීමක් වෙනවා. මුදල් ගෙවීමක් වෙනවා නම් දරුවෝ මුදල් පාලන ගිණුමට මොනවා වෙනවද? බැර වෙනවා. මුදල් පාලන ගිණුමට මොකද වෙන්නේ? බැර වෙනවා. එහෙනම් මේක හර වෙන විශේෂ ගිණුමට කියනවා සුළු මුදල් පාලන ගිණුමක් කියලා. මොන ගිණුමක් කියලාද? සුළු මුදල් පාලන ගිණුමක් කියලා. එහෙනම් මට කියන්න ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. එහෙනම් මට කියන්න සුළු මුදල් භාරකාරයාට ප්‍රධාන මුදල් භාරකාරයාගෙන් සල්ලි හම්බෙන ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. ලියාගන්න ටියුට් එකේ සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. මුදල් පාලන ගිණුම බැර. සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. දෙවෙනි එක සුළු මුදල් භාරකරු වියදම් සිදු කිරීම. සුළු මුදල් භාරකරු වියදම් සිදු කිරීම. ළමයි සුළු මුදල් භාරකාරයාට සල්ලි ලැබෙද්දී සුළු මුදල් පාලන ගිණුමට හර කළා. එන සුළු මුදල් භාරකාරයා දැන් වියදම් කරනවා. වියදම් කරපුවම සුළු මුදල් පාලන ගිණුමට මොකද වෙන්න ඕනේ? බැර වෙන්න ඕනේ. එතකොට අදාළ වියදම් ගිණුම් වලට මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. එහෙනම් ලියන්න දිත්ව සටහන දෙවෙනි එකේ අදාළ වියදම් ගිණුම් අදාළ වියදම් ගිණුම් හර අදාළ වියදම් ගිණුම් හර සුළු මුදල් අදාළ වියදම් ගිණුම් හර සුළු මුදල් පාලන ගිණුම බැර. අදාළ වියදම් ගිණුම් හර සුළු මුදල් පාලන ගිණුම බැර. අදාළ වියදම් ගිණුම් වලට මොනවා වෙනවද? හර වෙලා සුළු මුදල් පාලන ගිණුමට මොනවා වෙනවද? බැර වෙනවා. සුළු මුදල් පාලන ගිණුමට බැර වෙනවා. අදාළ වියදම් ගිණුම් හර සුළු මුදල් පාලන ගිණුම බැර. ඊළඟට ලියා ගන්න පුංචි අනුමාතෘකාවක් විදිහට සුළු මුදල් පොතක පොතේ ලියා ගන්න සුළු මුදල් පොතක විශ්ලේෂණ තීරු පවත්වාගෙන යාම. සුළු මුදල් පොතක විශ්ලේෂණ තීරු පවත්වාගෙන යාම. දරු සුළු මුදල් පොතක සුවිශේෂී තීරු කිහිපයක් පවත්වාගෙන යන විශ්ලේෂණ තීරු කියලා. ඒකට හේතුව ළමයි සුළු මුදල් භාරකාරයා ව්‍යාපාරයක තියෙන කුඩා පරිමාණයේ වියදම් විශාල ප්‍රමාණයක් සිදු කරනවා. එතකොට මේ සිදු කලේ මොන වගේ විශේෂිත ගනුදෙනුද කියලා විශේෂයෙන් හොයලා බලන්න, එහෙම නැත්නම් විශේෂයෙන්ම අඳුර ගන්න පුළුවන් විදිහට මේ වියදම් වර්ගීකරණයක් කරනවා. ඒ වියදම් වර්ගීකරණයක් කරනවා නම් ආන්නේ වර්ගීකරණයට කියනවා අපි මොන තීරු කියලාද? විශ්ලේෂණ තීරු කියලා. ලියන්න
ආයතනයක සුළු මුදල් භාරකරුවා විසින් ආයතනයක සුළු මුදල් භාරකරුවා විසින් සිදු කරනු ලබන සුළු මුදල් භාරකරුවා විසින් සිදු කරනු ලබන සුළු මුදල් භාරකරුවා විසින් සිදු කරනු ලබන ගෙවීම හඳුනා ගැනීම සඳහා වෙන වෙනම කරනු ලබන වර්ගීකරණය වෙන වෙනම කරනු ලබන වර්ගීකරණය විශ්ලේෂණ තීරු තුලින් වර්ගීකරණය විශ්ලේෂණ තීරු තුලින් පෙන්눔 කෙරේ වර්ගීකරණය විශ්ලේෂණ තීරු තුලින් පෙන්눔 කෙරේ මොනවාද වලින් පෙන්눔 කරනවද විශ්ලේෂණ තීරු තුලින් පෙන්눔 කරනවා විශ්ලේෂණ තීරු තුලින් පෙන්눔 කෙරේ ඊළඟට ටියුට් එකේ තියෙනවා ලියන්න මොකද තියෙන්නේ සුළු මුදල් පොතක ලෙජර් තීරුවක ඇතුළත් කරන ආයතන පොඩක් පොතේම ලියාගමු ඉස්සෙල්ලා වාක්‍යයක් මෙම විශ්ලේෂණ තීරු වලට ඇතුළත් කළ නොහැකි මෙම විශ්ලේෂණ තීරු වලට ඇතුළත් කළ නොහැකි විශේෂිත මෙම විශ්ලේෂණ තීරු වලට ඇතුළත් කළ නොහැකි විශේෂිත ගනුදෙනු කිහිපයක් සුළු මුදල් ගෙවීම් ජර්නලය තුල වෙනමම තීරුවක සටහන් කරනු ලබයි එය වෙනමම තීරුවක සටහන් කරනු ලබයි එය ලෙජර් තීරුව ලෙස හඳුන්වයි දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා දරුවෝ සුළු මුදල් පොතක ලෙජර් තීරුවක සටහන් කරන අය තමයි ලියන අංක 1 පළවෙනි එක ලෙජර් තීරුවක ඇතුළත් කරන අය තමයි පළවෙනි එක කිසියම් පුද්ගලයෙකුට කරන ගෙවීමක් අපිට ළමයි වියදමේ වර්ගය නැතුව අපිට පුද්ගලයෙක්ගේ නමක් දීලා දෙනවා නාම වලට ගෙවුවා විම වලට ගෙවුවා පියදාසට ගෙවුවා මොනවටද කියලා නැහැ ඒ කියන්නේ ටැක්සි කුලියටද ලිපි ද්‍රව්‍ය වලටද මොනවටද කියලා නැහැ එහෙනම් පුද්ගලයෙක්ගේ නමක් දීලා ගෙවීමක් කළොත් ඒක මොන තීරුවටද දාන්න ඕනේ කියන්නේ ලෙජර් තීරුවට දෙක දෙවෙනි එක සුළු උපකරණයක් මිලදී ගැනීම වෙයි ළමයි මහා පරිමාණ උපකරණයක් යන්ත්‍රයක් ගන්න සුළු මුදල් ඒකකයකට සල්ලි නැහැ ප්‍රමාණවත් මොකද කුඩා මුදලයි තියෙන්නේ ඒ නිසා හැබැයි ඕකෙන් සුළු උපකරණයක් ආයතනයට මිලදී අරන් තියෙන්න පුළුවන් ඒතකොට උදාහරණයක් විදියට ආයතනයේ කැල්කියුලේටරයක් අරන් තියෙන්න පුළුවන් කාර්යාලයට එහෙම නැත්නම් කාර්යාලයට ස්ටේප්ලර් කටු මැෂින් එකක් අරන් තියෙන්න පුළුවන් එතකොට මේක විශේෂිත උපකරණයක් මිලදී ගැනීම. ඒතර විශේෂිත උපකරණයක් මිලදී ගැනීම, සුළු උපකරණයක් මිලදී ගැනීම ඒක වෙනමම අපිට දක්වන්න පුළුවන්. ඊළඟ එක තුන්වෙනි එක අයිතිකරුවා විසින් සිදු කරන ගැනීම. ඒ කියන්නේ අයිතිකාරයාගේ පුද්ගලික දෙයක් ව්‍යාපාරයෙන් ගෙවුවොත්. ඒව සලකන්නේ මොනවා විදිහටද? ගැනීම විදිහට. තුන්වෙනි එක ගැනීම. ඒතර ගැනීම දාන්න ඕනේ ලෙජර් තීරුව තුල. හතරවෙනි එක වැටු අත්තිකාරම් ගෙවීමක්. අත්තිවාරම් නෙමෙයි අත්තිකාරම්. වැටු අත්තිකාරම් ගෙවීමක්. ඒ කියන්නේ ළමයි ලබන මාසේ පඩියෙන් කොටසක් සේවකයෝ කිසියම් අවශ්‍යතාවයක් සඳහා කලින් ඉල්ල ගන්නවා නම් අන්න ඒකට කියනවා අපි මොකක් කියලාද? වැටු පත්තිකාරමක් කියලා. එතන මේ වැටු පත්තිකාරමක් ගෙවන්නේ ගොඩක් වෙලාවට මොන අංශයක් තුලින්ද? සුළු මුදල් අංශයක් තුලින්. ඒකයි කිව්වේ ඒක සුළු මුදල් පොතක මොන තීරුවේ සටහන් කළ යුතු අයතමයක්ද?
ලෙජර් තීරුවේ සටහන් කළ යුතු ආයතනයක්. ලෙජර් තීරුවේ සටහන් කළ යුතු ආයතනයක්. ඊළඟ එක. පස්වෙනි එක තව එකක් ලියා ගමු. භාණ්ඩ ගෙන ඒමේදී ගෙව් ගෙන ඒමේ කුලිය තමයි යෝක සුළු මුදල් පතක ලෙජර් තීරුවට දාන්නේ ඇයි කියලා අපි ඊළඟ මාතෘකාව අවසාන ගිණුම් මාතෘකාව ආවට පස්සේ ඔයාලට පැහැදිලි කරනවා මේක අනිත් ඒවල දැම්මොත් සිදුවෙන ගිණුම් කරනමය දෝෂය මොකක්ද කියලා. ඒ නිසා ගෙන ඒමේ කුලිය භාණ්ඩ ගෙන ඒමට වයින් නැත්නම් භාණ්ඩ ගෙන එන අයට භාණ්ඩ පටවන අයට භාණ්ඩ බාන අයට ගෙවන වැටුප එහෙම නැත්නම් මේ ගෙවන ගාස්තුව මෙන්න මේ සුළු මුදල් පොතක ලෙජර් තීරුවේ දාන එකේ වාසිය මොකක්ද කියලා නැත්නම් ප්‍රයෝජනය මොකක්ද කියලා අපි ඊළඟ මූල්‍ය ප්‍රකාශන පාඩමට ආවට පස්සේ අපි ඒක පැහැදිලි කරනවා. දැනට මතක තියාගන්න භාණ්ඩ ගෙන ඒමට කුලියක් ගෙවුවොත් ඒක මොන තීරුවේ දැමිය යුතු බවද? ආන්න සුළු මුදල් ලෙජර් තීරුවේ දැමිය යුතු බව. right. අපි බලමු දැන් සුළු මුදල් පොතක් රූල් කරන්නේ කොහොමද කියලා. ළමයි සුළු මුදල් පොතක් රූල් කරද්දී මෙන්න මේ ආකාරයට හොඳට බලන්න ළමයි. සුළු මුදල් පොතක් රූල් කරද්දී මෙන්න මේ ආකාරයට අපිට සුළු මුදල් පොත රූල් කරන්න වෙනවා. මෙන්න මේ ආකාරයට සුළු මුදල් පොත රූල් කරන්න වෙනවා. පාඩක උඩින් ලියනවා සුළු මුදල් ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් ජර්නලය. මෙන්න මේ ආකාරයටයි සුළු මුදල් ගෙවීම් ජර්නලය රූල් කරන්නේ. මෙන්න මෙතන පුංචි තීරු දෙකක් තියා ගන්නවා. ඊට පස්සේ යම්කිසි රූල් 4ක 5ක වචනයක් ලියන්න පුළුවන් තීරුවක් තියා ගන්නවා. මෙන්න මෙතන පොඩි වටිනාකම් තීරුවක් තියා ගන්නවා. ඒ වගේම මේ කෙලවරේ පොඩි එක වටිනාකම් තීරුවක් තියා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ කොටස දෙකකට වෙන් කරනවා. ඒ වෙන් කරන කොටස් කීයකට වෙන් වෙනවද කියලා තීරණය වෙන්නේ ඔයාට ගානේ දීලා තියෙන තොරතුරු වලට අනුව. මේ කොටස කොච්චරක් වෙන් වෙනවද කියලා තීරණය කරන්නේ ගානේ දීලා තියෙන තොරතුරු වලට අනුව. මොකද ඔයාට මෙන්න මේ කොටසට අපි කියනවා මොන තීරු කියලාද? විශ්ලේෂණ තීරු කියලා. ඒ කියන්නේ වියදම් වර්ග කිරීම. ඒ වියදම් මොන විදිහටද වර්ග කරන්න ඕනේ කියලා ඔයාට සුළු මුදල් අභ්‍යාසයක දරු දෙනවා. ඒ නිසා ඔයා ඒ ගාන දිහා බලලා තමයි සාමාන්‍යයෙන් විශ්ලේෂණ තීරු උපරිම 5කට තමයි ඔයගලන්ට ලබා දෙන්නේ. right. ඒ වුණා ඉක්මනින් පල්ලෙහාට රූල් 10ක් 12ක් විතර තියෙන්න සුළු මුදල් ගෙවීම් ජර්නලයක් රූල් කරගන්න දරුවෝ. සුළු මුදල් ගෙවීම් ජර්නලයක් රූල් කරගන්න. ඊටාම ඉක්මනින් පොතේ විධිමත් කරනවා. මම තීරු ටික කියන්නම් කරන්න. දැන් ඔයාලට තීරු ගාන දීලා තියෙනවා සුළු මුදල් විශ්ලේෂණ තීරු 5කට රූල් කරන්න. පළවෙනි ගානට අභ්‍යාස අංක 1 කියලා දාලා ඉක්මනින් සුළු මුදල් ගෙවීම් ජර්නලය රූල් කරන්න. ඉක්මනින් විනාඩි 2ක් විතර දෙන්නේ. හරිද රූල් කළ ඉවරද? දැන් අපි බලමු දරුවෝ
සුළු මුදල් ගෙවීම් ජර්නල් එක තියෙන තීරු මොනවද කියලා. මාත් එක්කම නම් කරයියන්. පළවෙනි එක දිනය තීරුව. මොන තීරුවද? දිනය. ඊට පස්සේ තියෙනවා සුළු මුදල් වවුචර් අංකය කියලා තීරුවක්. මෙතන තියෙනවා විස්තරය කියලා තීරුවක්. මෙතන තියෙනවා මුදල, මේ ගෙවූ මුදල රුපියල් වලින් කීයද කියලා. මෙන්න මේ විශ්ලේෂණ තීරුව අපි පස්සේ නම් කරමු ගානත් එක්ක අරගෙන. මෙන්න මෙතන කෙලවරෙන් තියෙනවා අර විශේෂයෙන් කිව්ව අපි ඉස්සර මාතෘකාව ලියපු මොන තීරුවද? ලෙචර තීරුව කියලා තීරුවක්. ලෙචර තීරුව කියලා තීරුවක්. සුළු මුදල් පොතේ යටින් තව ලකුණක් දාලා ලියා ගන්නද පොඩි වාක්‍යයක්. ලියන්න පොන්චි වාක්‍යයක්. සුළු මුදල් පොතක ගනුදෙනු ලියා තැබීම සඳහා භාවිතා කරනු ලබන මූලාශ්‍ර ලේඛනය සුළු මුදල් ගෙවීම් වවුචරය. අන්නේ වචනයට ඉරල් ගහ ගන්න. සුළු මුදල් ගෙවීම් වවුචරය. right. දැන් ගාන ගන්න පළවෙනි ගාන අභ්‍යාසාංක 1. බලන්න යාට දුන්න අභ්‍යාසාංක 1. වාගේ නිබන්ධනයේ අභ්‍යාසාංක 1. ඒකේ කියලා තියෙන අවශ්‍ය වන්නේ එකේ මොන විශ්ලේෂණ තීරුද ඕනේ කියලා. බලන්න ඉක්මනට විශ්ලේෂණ තීරු ටික නම් කරගන්න. මොනවද දීලා තියෙන විශ්ලේෂණ තීරු? ගමන්, තැපැල්, සංග්‍රහ, ලිපි ද්‍රව්‍ය සහ වෙනත්. ඉක්මනින් නම් කරගන්න. ඉක්මනින් නම් කරගන්න. ගමන්, තැපැල්, ලිපි ද්‍රව්‍ය, සංග්‍රහ. ගමන්, තැපැල්, ලිපි ද්‍රව්‍ය, සංග්‍රහ, වෙනත්. right. දැන් අපි ගනුදෙනු ටික සටහන් කරගෙන යමු. හැබැයි ළමයි මේ සුළු මුදල් ගෙවීම් ජර්නලයේ සටහන් කරන්නේ මොනවා පමණයිද? සුළු මුදල් ගෙවන ඒවා විතරයි. එහෙනම් ඔබේ පළවෙනි ගනුදෙනුව තියෙනවා ප්‍රධාන මුදල් භාරකාරයගෙන් මුදල් ලැබෙනවා කියලා. දැන් මුදල් ලැබෙන ඒවා මේකේ ලියන්නේ නැහැ. ලියන්නේ සුළු මුදලින් මොනවා කරන ඒවා පමණයිද? ගෙවන ඒවා විතරයි ලියාගෙන යන්නේ. එහෙනම් අපි ලියමු මේ විදිහට. ඉස්සෙල්ලාම 3යි 7 වෙනිදායින් තමයි පටන් ගන්නෙ. අපි දින ටික දාගෙන යන් 3යි 7 3යි 8 3යි 10 3යි 12 3යි 15 3යි 18 3යි 20 3යි 24 3යි 26 3යි 30 ඔච්චරයි ගෙවීම් තියෙන්නේ. ඒ ගෙවීම් මොනවද කියලා ලියමු අපි. ගමන්, මුද්දර, මාත් එක්කම ගාන හදාගෙන යන්න. මුද්දර, සංග්‍රහ, टैक्सी कुली, पोत, कार्बन कोलर,
ඒ වගේම සීනි, කාර්යාල වියදම්, ඒ වගේම රවිට ගෙවපු එකක් තියෙනවා. රවි කියලා ලියන්න වෙනත් වියදම්. දැන් ඒවල වටිනාකම කීයද කියලා දාගමු. 200යි 100යි. ඒ වගේම 50යි 150යි 100යි 50යි 150යි 100යි 300යි 200යි 300යි 400යි 100යි. දැන් අපි මේවා විශ්ලේෂණ තීරු වලට යොමු කරමු දරුවෝ. ගමන් එක ගමන් තීරුවෙම දාන්න 200යි. මුද්දරයක තැපැල් තීරුවට, සංග්‍රහයක සංග්‍රහ තීරුවට, ටැක්සි කුලිය ගමන් තීරුවට, පොත් කියන එක ලිපි ද්‍රව්‍ය තීරුවට, කාබන් කොළ කියන එකත් ලිපි ද්‍රව්‍ය තීරුවට, සීනි එක සංග්‍රහ තීරුවට, කාර්යාල වියදම් වෙනත් තීරුවට, රවිට ගෙවපු එක ඒක යන්නේ ලෙජර් තීරුවට, අර ಜಾති පහෙන් එකක්. වෙනත් වියදම් වෙනත් තීරුවට 100යි. දැන් මේ තීරු ටික එක්කහු කරන්න විශ්ලේෂණ තීරු ටික පමණක්. විශ්ලේෂණ තීරු ටික පමණක් එකතුව තීරුවට එකතු කරන්න. මේ ලෙජර් තීරුව එකතු කරන්න එපා. අද එකතු කරමු අපි 200යි 300යි 350යි 500යි 600යි 900යි 1100යි 1400යි 1800යි 1900යි. මෙතන තියෙනවා 350යි. මෙතන තියෙනවා 100යි. මෙතන තියෙනවා 400යි. මෙතන තියෙනවා 250යි. මෙතන තියෙනවා 400යි. මෙතන තියෙනවා 400යි. right. අපි ලියාගමු යටින් පුංචි තරු ලකුණක් දාලා. ඉහත සුළු මුදල් ගෙවීම් ජර්නලයේ ගනුදෙනු. ඉහත සුළු මුදල් ගෙවීම් ජර්නලයේ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී. ගෙවීම් ජර්නලයේ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී පහත පියවර අනුගමනය කළ යුතුය. පහත පියවර අනුගමනය කළ යුතුය. එක සුළු මුදල් භාරකරුට මුදල් ලැබීම. එක සුළු මුදල් භාරකරුට මුදල් ලැබීම. සුළු මුදල් භාරකරුට මුදල් ලැබීම. සුළු මුදල් පාලන ගිණුමට හරකොට. සුළු මුදල් පාලන ගිණුමට හරකොට මුදල් පාලන ගිණුමට බැර කළ යුතුය. සුළු මුදල් පාලන ගිණුමට හරකොට මුදල් පාලන ගිණුමට බැර කළ යුතුය. දෙක සුළු මුදල් ගෙවීම් වල එකතුව. සුළු මුදල් ගෙවීම් වල එකතුව සුළු මුදල් පාලන ගිණුමට බැර කර. සුළු මුදල් පාලන ගිණුමට බැර කර එක් තීරුවේ වටිනාකම. එක් තීරුවේ වටිනාකම. එක් තීරුවේ වටිනාකම අදාළ ගිණුම් වලට හර කළ යුතුය. හර කළ යුතුය. හර කළ යුතුය. තුන්වෙනි එක මාසයේ අවසානයේදී ප්‍රතිපූර්ණය කරන ලද මුදල.
ප්‍රතිපූරණය කරන ලද මුදල. නැවත අන්නේ වචන ටික ඉරක් ගහගන්න. නැවත සුළු මුදල් පාලන ගිණුමට හර කර. සුළු මුදල් පාලන ගිණුමට හර කර. සුළු මුදල් පාලන ගිණුමට හර කර. මුදල් පාලන ගිණුමට බැර කළ යුතුය. මුදල් පාලන ගිණුමට බැර කළ යුතුය. මෙන්න බලන්න දරුවෝ දැන් මොකද්ද කියන්නේ කියලා. මේ ගනුදෙනු ටික ලියන්න සුවිශේෂී ගිණුම් ටිකක් තියාගන්නවා. සුවිශේෂී ගිණුම් ටිකක් තියාගන්නවා. ප්‍රධාන ගිණුම් දෙකක් අපි ගහ ගන්නවා. ටී ගිණුම් දෙකක්. ගොඩක් පල්ලෙහාට ඕනේ රූල් දෙකක් තුනක් ඇති. ගිණුම් දෙකක් ගහ ගන්නවා. එකක් සුළු මුදල් පාලන ගිණුමක්. සුළු මුදල් පාලන ගිණුමක්. අනිත් එක නම් කර ගන්නවා මුදල් පාලන ගිණුමක්. ඊට පස්සේ ළමයි තව ගිණුම් කීයක් ඕනේද කියන එක තීරණය වෙන්නේ මෙන්න මෙතනින්. විශ්ලේෂණ තීරු 5ක් තියෙනවනේ. ඒ වගේම ලෙජර් තීරු එක ගනුදෙනුවක් තියෙනවනේ. ඒ නිසා ඔයාට අවශ්‍ය වෙනවා තව ටී ගිණුම් 6ක්. පල්ලෙහාට රූල් දෙකක් විතර තියන්න ගොඩාක් අවශ්‍ය නැහැ. ගිණුම් 6ක්. ගිණුම් 6ක්. ගිණුම් 6ක්. ඒ ගිණුම් 6 මොනවද කියලා ඔයා නම් කරන්න. ගමන්, තැපැල්, ලිපි ද්‍රව්‍ය, සංග්‍රහ සහ වෙනත්. ළමයි ලෙජර් තීරුවේ තිබ්බ රවිට ගෙවුවා කියලානේ. රවි කියන්ට ගෙවුවා නම් ණය හිමිය. ඒ නිසා මේ ගිණුම නම් කරගන්නේ අපි ණය හිමි පාලන කියලා. මොන ගිණුම කියලාද ණය හිමි පාලන කියලා. රවිගේ ගිණුම කියලා අපි නම් කරන්නේ නැහැ. ඔන්න දැන් අපි ගිණුම් වලට පිටපත් කරන විදිය දැන් අපි පියවර 3කට ලියුවානේ දරුවෝ. බලන්න මේ පියවර 3ෙන් දැන් පළවෙනි පියවර මොකද්ද ඔයා ලියුවේ? මට කියන්නේ මොකද්ද ඔයා පළවෙනි පියවර ලියුවේ? පළවෙනි පියවර ලියුවේ මොකද්ද? සුළු මුදල් බාරකරුවට සල්ලි ලැබෙන එක සුළු මුදල් පාලන ගිණුමට හර කරලා මුදල් පාලන ගිණුමට මොනවා කරනවා කිව්වද? බැර කරනවා. කීයද සුළු මුදල් බාරකරුවට හම්බුනේ උඩින්ම තියෙනවා ගානේ 2000. ගානත් එක බලාගෙන හදන්න. එහෙනම් සුළු මුදල් පාලන ගිණුමට හර වෙන්න ඕනේ 1 දිනය. මුදල් කියලා 2000යි. මුදල් පාලන ගිණුමට බැර වෙන්න ඕනේ 1 සුළු මුදල් කියලා ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම 2000යි. මුදල් පාලන ගිණුම හර සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. මුදල් පාලන ගිණුම බැර. එහෙනම් මොකද උනේ? නැවත කියන්න මට. මොකද උනේ? සුළු මුදල් පාලන ගිණුමට හර වෙලා මුදල් පාලන ගිණුමට මොනවා වුණාද? බැර වුණා. ඊළඟට දෙවෙනි එකේ මොකද්ද කිව්වේ අපිට? සුළු මුදල් ගෙවීම් ජර්නලයේ එකතුව, ගෙවීම් තීරුවේ එකතුව. ඒ කියන්නේ මුළු ගෙවීම් ටික මොකද කරන්න කිව්වේ? සුළු මුදල් පාලන ගිණුමට බැර කරන්න කිව්වා. එහෙනම් මේ තියෙන්නේ මේ එකතුව බැර කරනවා දෙවෙනි පියවර. ඔයා පියවර දිහා බලාගෙන වියදම් කියලා දිනයක් නොදැම්මට කවන්නේ. වියදම් කියලා කීයක්ද? 1900. මාසෙම කරපු වියදම් ටිකනේ. ඒ නිසා දිනයක් අවශ්‍ය වෙන්නේ ඕනනම් මාසේ අන්තිම දිනේ දාන්න පුළුවන්. 1900යි. ඊට පස්සේ මොකද කරන්නේ? මේවා ටික එක ගිණුමට හර කරනවා. හර කරන්නේ මොනවා කියලා දරුවෝ? සුළු මුදල් කියනවා. කීයක් තියෙන්නේ? 350යි 100යි 400යි 250යි 400යි
400යි. මේ හැම එකකම ලියන්නේ මොනවා කියලාද එහෙනම්? සුළු මුදල් කියලා. සුළු මුදල් කියලා. සුළු මුදල් කියලා. සුළු මුදල් කියලා. එහෙනම් නැවත මට කියන්න මොකද්ද උනේ? මොකද්ද උනේ? අදාළ වියදම් වල එකතුව සුළු මුදල් පාලන ගිණුමට මොනවා වුණාද? බැර වෙලා. එක් ගිණුමට මොනවා වුණාද දරුවෝ? එක් ගිණුමට හර වුණා. එක් ගිණුමට හර. ඊළඟට එතකොට ඒක අවසන්. ඊළඟට තුන්වෙනි සහ අවසාන පියවර. අවසාන පියවර තමයි අන්තිමට කියනවා අග්‍රිමය මොනව කළා කියලාද? ප්‍රතිපූර්ණය කළා කියලා. මොකද දරුවෝ අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා කියන්නේ වියදම් කරපු මුදලට සමාන මුදලක් නැවත දෙනවා කියනවා. කීයද වියදම් කරපු මුදල? 1900යි. ඒක තමයි සුළු මුදල් බාරකාරයාගෙන් නැවත රුපියල් 2000ක් එහෙම හම්බෙනවද? නෑ. 2000ක් හම්බෙන්නේ නෑ. කීයක්ද හම්බෙන්නේ? 1900ක් විතරයි. එහෙනම් 1900ක් විතරයි හම්බෙන්නේ. එහෙනම් මේ හම්බෙන එක මොකද කරන්න කිව්වේ? අපි ලිව්ව යටින් ඉරක් ගහලා නැවත මේකට හර කරලා මේකට බැර කරන්න. හැබැයි දරුවෝ ඉස්සෙල්ලා දැන් මේ දිනේ 1යි. දැන් දිනේ දාන්නේ කවදද? 1.31. 1.31. මොකක් කියලාද ලියන්නේ? මුදල් කියලා 1900යි. ඒ වගේම මුදල් පාලන ගිණුමට බැර කරන්න 1.31 සුළු මුදල් කියලා 1900යි. සුළු මුදල් කියලා 1900යි. නැවත අහගන්න මොකද කිව්වේ? මාසයේ අන්තිමට අග්‍රිමය ප්‍රතිපූර්ණය කරද්දී. මොකද කරන්න කිව්වේ? සුළු මුදල් පාලන ගිණුමට හර කරලා මුදල් පාලන ගිණුමට මොනව කරන්න කිව්වද? බැර කරන්න කිව්වා. සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. right. ඊළඟට එතකොට අපි පළවෙනි අභ්‍යාසයේ අවසන්. යම් අපි අභ්‍යාස අංක 2 ඉක්මනින් රූල් කරගන්න සුළු මුදල් ගෙවීම් චලනයක්. ඒකෙත් ඕනේ වෙනවා ගමන්, තැපැල්, ලිපි ද්‍රව්‍ය සංග්‍රහ නඩත්තු. තීරු 5ක් ඕනේ. ඉක්මනින් සුළු මුදල් ගෙවීම් චලනයක් රූල් කරගමු. වැඩි වෙලාවක් ගන්න එපා. විනාඩියක් දෙකක් ඇතුළත ඉක්මනින්. විශ්ලේෂණ නම් කරලා ඊටම ඉක්මනින් රූල් කරගන්න තීරු විශ්ලේෂණ තීරු 5ක් ඕන එකේ ගමන්, තැපැල්, ලිපි ද්‍රව්‍ය සංග්‍රහ සහ නඩත්තු. පළයන් රූල් 10ක් 12ක් පිටින්ද ගහන්න. ගිණුම් ටික අපි පස්සේ ගහගමු. ගිණුම් ටික පස්සේ ගහගමු. ඉස්සෙල්ලා සුළු මුදල් ගෙවීම් channel එක ගහලා ඒක නම් කරන්න ඉක්මනින්. සංග්‍රහ නඩත්තු. ඉක්මනින් රෝල් කරගන්න. ඉක්මනින් විනාඩියක් ඇතුළත
right. දැන් අපි යන අභ්‍යාසාංක 2. උඩින් ලියන්න සුළු මුදල් ගෙවීම් ජර්නලය කියලා දාන්න අභ්‍යාසාංක 2. දැන් අපි වියදම් ටික ඉස්සෙල්ලා වගේම ලියාගෙන යන වියදම් ටික අර අත ඉතිරි මුදල අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීම ඒ වගේ ලියන්නේ නැහැ. වියදම් ටික විතරයි ලියාගෙන යන්නේ. 1.5 1.7 1.12 1.7 1.12 1.14 18 20 1.18 1.20 1.26 28 30 1.28 1.30 ඊට පස්සේ වියදම් ටික ලියනවා ටැක්සි කුලිය ගැනිලි ලිපි ද්‍රව්‍ය ටැක්සි කුලිය ගැනිලි ලිපි ද්‍රව්‍ය තැපැල් පොත් සීනි තැපැල් පොත් සීනි නඩත්තු වැටුපත්තිකාරම් ආය නඩත්තු වියදම්. දැන් මේ වල වටිනාකම් ටික දාගමු 150යි 100යි 50යි 150යි 100යි 50යි 100යි 100යි 50යි 100යි 100යි 50යි 200යි 100යි 50යි. දැන් මේක විශ්ලේෂණ තීරු වලක් දාගමු දරුවෝ මාත් එක්කම. ටැක්සි එක ගමන් තීරුවේ ගැනිලි එක දාන්නේ කෙලින්ම ලෙජර් තීරුවට. ලිපි ද්‍රව්‍ය එක ලිපි ද්‍රව්‍යයකට තැපැල් එක තැපැල් එකට පොත් එක ලිපි ද්‍රව්‍යයකට සීනි එක සංග්‍රහ වියදම් වලට නඩත්තු වියදම් එක නඩත්තු එකට වැටුප්පත්තිකාරම් කෙලින්ම ලෙජර් තීරුවට නඩත්තු වියදම් නඩත්තු තීරුවට 50යි. දැන් මේ ටික එකතු කරන්න ලෙජර් තීරුව හැර ලෙජර් තීරුව එකතු කරන්න එපා. ලෙජර් තීරුව හැර එකතු කරන්න. දැන් පහලට එකතු කරමු 150යි 250යි 300යි 500යි 750යි 900යි. මෙතන 150යි 100යි 150යි 50යි 250යි. දැන් අපි පිටපත් කරන්න යන්නේ. පිටපත් කරද්දී ගිණුම් වලට පිටපත් කරද්දී ගිණුම් ටික ගන්න ඉස්සෙල්ලා චුට්ටක් ඉන්න. මේකේ කලින් ඒවට අමතරව තිබුණා මොකද්ද සුළු මුදල් ශේෂයක්. එහෙම නැත්නම් අත ඉතිරි මුදලක්. තරු ලකුණක් දාලා යටින් ලියා ගන්න. යම්කිසි සුළු මුදල් අභ්‍යාසයක සුළු මුදල් බාරකරු අත ඉතිරි මුදලක් දී තිබේ නම් සුළු මුදල් බාරකරු අත ඉතිරි මුදලක් දී තිබේ නම් එහිදී ගිණුම් තැබීමට ප්‍රථම එම මුදල සුළු මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය ලෙස සටහන් කළ යුතුය. පසුව අදාළ ගිණුම් තැබීමේ පියවර 3 අනුගමනය කළ යුතුය. පියවර 3 අනුගමනය කළ යුතුය. එහෙනම් පියවර 3 අනුගමනය කරන්න ඕන ඊට පස්සේ
පියවර 3 අනුගමනය කළ යුතුය. පියවර 3 අනුගමනය කළ යුතුය. පියවර 3 අනුගමනය කළ යුතුය. right. පියවර 3 අනුගමනය කළ යුතුය. right. එහෙමනම් දැන් අපි බලන්න යන්නේ කොහොමද මේක සටහන් කරන්නේ කියලා. කොහොමද මේක සටහන් කරන්නේ කියලා. කොහොමද මේක සටහන් කරන්නේ කියලා බලන්න යන්නේ. එහෙනම් දරුවෝ දැන් අපි ඔන්න හොඳට අහගන්න කොහොමද මේක සටහන් කරන්නේ කියලා දැන් අපි බලන්න යන්නේ. ඉස්සෙල්ලාම ඔයාලට දීලා තියෙනව නේද සුළු මුදල් බාරකරු අත ඉතිරි මුදල කීයක් තිබුණා කියලාද? රුපියල් 50ක් තිබ්බා කියලා. ඒක දාන්න සුළු මුදල් පාලන ගිණුමේ ඉදිරියට ගෙන ගියා කියලා ශේෂය 50යි. උතර විතරයි දාන්නේ. ඊළඟට තියෙනව නේද අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා කියලා. උඩින් දීලා තියෙනවනේ අග්‍රිමය 10ක්. ඒ කියන්නේ සුළු මුදල් බාරකාරයට 10ක් දීලා තිබුණා කියලා. ළමයි 10ක් දීලා ඔහු අතේ 50ක් ඉතුරුයි කියන්නේ ගිය මාසේ කීයක් වේදම් කරලා තියෙනවද? 950යි. එහෙනම් ඔහුට ආය 1000ක් එහෙම හම්බෙනවද? ආය 1000ක් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ කීයක් විතරයිද? 950යි. හරියට හරි. 950යි. එහෙනම් මේ 1000ම හම්බෙන්නේ නැහැ 950යි. ඔන්න අර අපි අර කලින් ගානේ ලිව්වා පියවර 3 බලන්න ඔයාගේ පොතේ සුළු මුදල් පාලන ගිණුමට හර කරන්න ඕනේ. දිනය දානවා 1 මුදල් කියලා 950යි. මුදල් පාලන ගිණුමට බැර කරන්න 1 සුළු මුදල් කියලා 950යි. සුළු මුදල් කියලා 950යි. ඊළඟට දෙවෙනි පියවරට යනවා අපි අර කලින් ගානේ දුන්න. මොකද්ද මේ ගෙවීම් වල එකතුව සුළු මුදල් පාලන ගිණුමට බැර කරන්න. වියදම් කියලා 900යි. ඊට පස්සේ මොකද කරන්න කිව්වේ? අදාළ ගිණුම් වලට හර කරන්න. මොනවද ඕනේ? ගමන්, තැපැල්, ලිපි ද්‍රව්‍ය, සංග්‍රහ, නඩත්තු. ඊට අමතරව ලෙජර් තීරුවේ අයතම දෙකක් තියෙනවා. අයතම දෙකක් තියෙන නිසා ගිණුම් දෙකක් ඕනේ. එකක් ගැණිලි ගිණුම, අනිත් එක වැටු පත්තිකාරම් ගිණුම. ගිණුම් ටික නම් කරන්න තව ගිණුම් 7ක් ඕනේ. ඒ කියන්නේ ප්‍රධාන ගිණුම් දෙකට අමතරව තව ගිණුම් 7ක් ඕනේ. පොඩියට ටී ගිණුම් ටික ගහගන්න. ගිණුම් ටික නම් කරන්න විශ්ලේෂණ තීරු 5 9 ගිණුම් 5යි. මේ දෙකට ගිණුම් 2යි. ඉතාම ඉක්මනින් right. අපි දැන් මොකද කළේ? මේකේ එකතුව මේ ගිණුමට බැර කළා. බැර කරලා අපි අදාළ ගිණුම් වලට හර කරන් යනවා. 150කුයි 100කුයි 150කුයි 50කුයි 250කුයි 100කුයි 100කුයි මොනවා කියලාද ලියනවා කිව්වේ දරුවෝ? සුළු මුදල් කියලා. ලියන්නේ සුළු මුදල් කියලා. ලියන්නේ සුළු මුදල් කියලා. ලියන්නේ මොනවා කියලාද? සුළු මුදල් කියලා. ලියන්නේ සුළු මුදල් කියලා. ලියන්නේ සුළු මුදල් කියලා. ලියන්නේ සුළු මුදල් කියලා. ලියන්නේ සුළු මුදල් කියලා. ඒක හරිද? ඒක හරිද? right. දැන් යනවා අපි අභ්‍යාසංක 3. අනේ තව පියවරක් තියෙනවා පොඩක් ඉන්න. තව පියවරක් තියෙනවා අභ්‍යාසංක 3ට කලින්.
අපි දෙවෙනි පියවර ලිව්වේ තුන්වෙනි පියවර ලිව්වේ නෑ. මාසේ අන්තිමට අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ඕන ළමයි මේකේ වෙනසක් තියෙනවා. චූටි වෙනසක් තියෙනවා. මොකද ඒවට දීලා තියෙන අන්තිම වාක්‍යය අග්‍රිමය 1500 දක්වා වැඩි කරමින් ඊට සරිලන පරිදි අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා. අපි හිතමු 1500 කතාව මුදුත් තිබුණේ නැහැ කියලා. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියලා. ළමයි එහෙනම් ප්‍රතිපූර්ණය කරන්නේ කීයක්ද? 900යි. 10ක් දෙන්නේ කීයද දෙන්නේ? 900යි. මොකද වියදම් කරපු මුදල් සමාන මුදලන්නේ. දැන් මොන කතාව කියනවා අග්‍රිමය 1500 දක්වා වැඩි කළා. දරුවෝ මට කියන්න අග්‍රිමය දැනට තිබුණේ කීයද? අග්‍රිමය දැනට තිබුණේ 10යි. කීය දක්වා වැඩි කළාද? 1500 දක්වා වැඩි කළා. එහෙනම් කීයකින්ද වැඩි කළේ මට කියන්න? වැඩි කළේ කීයකින්ද? 500කින් වැඩි කළා. එහෙනම් ප්‍රතිපූර්ණය කරන ගාණ හොයාගන්නේ මෙහෙමයි දරුවෝ. වියදම් කරපු ගාණයි වැඩි කරපු ගාණයි දෙක එකතු කරනවා. මොනවා කරපු ගාණද? වියදම් කරපු ටිකයි වැඩි කරපු ටිකයි. ඒතර වියදම් කලේ කීයද? 900යි. වැඩි කලේ කීයද? 500යි. එහෙනම් 900යි 500යි එකතු වෙච්චහම කීයද ඉන්නේ? 1400 ප්‍රතිපූර්ණය කරනවා. අන්න බලන්න අපි ලිව්ව තුන්වෙනි පියවර ප්‍රතිපූර්ණය කරද්දී නැවත සුළු මුදල් පාලන ගිණුමට හරක් කරන්න 1.31 මුදල් කියලා 1400යි. කොහොමද 1400 ආවේ? වියදම් කරපු ටිකයි වැඩි කරපු ටිකයි 1400යි. මුදල් පාලන ගිණුමට බැල කරන්න 1.31 සුළු මුදල් කියලා 1400යි. සුළු මුදල් කියලා 1400යි. මුදල් පාලන ගිණුම හර සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැල. right. ඒක අවසන්. යන අභ්‍යාස අංක 3. ඉතාම ඉක්මනින් සුළු මුදල් බලන්න එකේ විශ්ලේෂණ තීරු කීයක් ඕනේද කියලා. ගමන් තැපැල් ලිපිද්‍රව්‍ය සංග්‍රහ ලෙජර් තීරු කොහොමද තියෙනවනේ. එහෙනම් මේකේ අවශ්‍ය වෙන්නේ විශ්ලේෂණ තීරු 4යි. විශ්ලේෂණ තීරු 4යි. බලන්න ඉක්මනින් රූල් කරගන්න. විශ්ලේෂණ තීරු 4ක් තියෙන්න සුළු මුදල් ගෙවිච්ච ගලයක්. ගිරුම් ටික පස්සේ ගහගත්ත හැකි ඉස්සෙල්ලා විශ්ලේෂණ තීරු 4යි දරුවෝ. විශ්ලේෂණ තීරු 4යි. මොනවද තියෙන්නේ? ගමන් තැපැල් ලිපිද්‍රව්‍ය සංග්‍රහ ලෙජර් තීරුව වෙනවා තියෙනවා. ඉක්මනින් රෝල් කරගන්න වෙලා ගන්න එපා. ඉතාම ඉක්මනින්.
ඉක්මනින් රෝල් කරලා ඉවරද? අපි බලමු දරුවෝ අභ්‍යාස අංක 3 ලියා ගන්න ගනුදෙනු ටික. එකයි දෙක එකයි දෙක එකයි හතර එකයි අට එකයි නවය එකයි 15 එකයි 22 එකයි 23 එදා ගනුදෙනු තුන දෙකක් තියෙනවා ඒ නිසා පිළි දෙකක් තියන්න එකයි 26 එකයි 28 එකයි 30 ලියමු ගමන් බිස්කට් පොත් ගමන් බිස්කට් පොත් පෞද්ගලික ප්‍රයෝජනට ගත්තා කියන්නේ ගැනීලි තැපැල්පත් ටැක්සි ගැනීලි තැපැල්පත් टैक्सी ते विदुली पानी विटर ते विदुली पानी विटर वज्र लिपिद्रव्य गमन वज्र लिपिद्रव्य गमन මොනවද තියෙන්නේ බලන්න. වටිනාකම් ටික 120යි 180යි 50යි 120යි 180යි 50යි 200යි 150යි 100යි 100යි 200යි 100යි 200යි ඊට පස්සේ 150යි 100යි දැන් බලමු අපි විශ්ලේෂණ තීරුවට දාමු ගමන් එක ගමන් බිස්කට් එක සංග්‍රහ තීරුවට පොත් එක ලිපි ද්‍රව්‍ය වලට ගෑනිලි එක කෙලින්ම ලෙජර තීරුවට තැපැල්පත් එක තැපැල් තීරුවට පෝස්ට් කාඩ් टैक्सी එක ගමන් වලට තේ එක සංග්‍රහ වලට විදුලි පණිවිඩ එක තැපැල් විදුලි පණිවිඩ කියන්නේ ටෙලිග්‍රෑම් වජිරට ගෙවපු එක කෙලින්ම ලෙජර තීරුවට ලිපි ද්‍රව්‍ය එක ලිපි ද්‍රව්‍ය තීරුවට ගමන් එක ගමන් තීරුවට දැන් එක්කව කරන්න විශ්ලේෂණ තීරු 4 දැන් එක්කව කරන්න විශ්ලේෂණ තීරු 4 बिंदुवයි 8යි 2යි 10යි 15යි 20යි 25යි දෙකක් ඉතුරුයි 4යි 6යි 9යි 10යි 14යි 1450ක් එනවා මෙතන 320යි 250යි මෙතන 200යි 280යි මෙතන 400යි ගිණුම් ඕනේ වෙනවා ළමයි ප්‍රධාන ගිණුම් 2යි මෙතෙන්ට ගිණුම් 4යි 2යි 6යි ප්‍රධාන ගිණුම් 2යි තව ටී ගිණුම් 6කුයි ගහගන්න ඉක්මනින් ප්‍රධාන ගිණුම් 2 සුළු මුදල් පාලන ඊට අමතරව ඕනේ වෙනවා ටී ගිණුම් 6ක් ඊට අමතරව ඕනේ වෙනවා ටී ගිණුම් 6ක්
ටීගිනුම් 6 නම් කරන්න ගමන් තැපැල් ලිපි ද්‍රව්‍ය සංග්‍රහ ගැනිලි පුද්ගලයෙක්ගේ නමක් තියෙන නිසා ණය හිමි පාලන ණය හිමි පාලන ණය හිමි පාලන ණය හිමි පාලන පරිද කිලෝම් ටික ගහලා ඉක්මන් කරන්න. ඔන්න දැන් අර මේ ගානේ තියෙනවා දරුවර සුළු මුදල් බාරකරුව අත ඉතිරි මුදලා. ඒ අත ඉතිරි මුදල දාගන්න සුළු මුදල් පාලන ගිණුමේ ඉදිරියට ගෙන ගියා කියලා ශේෂයේ විදියට කීයක් තියෙනවද 100යි. ඒක දාගන්න. ඔතන විතරයි දානවා කිව්වේ. ඕන් අර කලින් පළවෙනි ගාන අන්තිමට ලියපු පියවර තුනට යනවා. මොකක්ද මේ පියවර තුන කිව්වේ? මොකක්ද මේ පියවර තුන කිව්වේ? ප්‍රධාන මුදල් බාරකාරයාගෙන් සල්ලි ලැබෙන එක. ඔය සල්ලි ලැබුණා කියලා තියෙන 1400ක් සල්ලි ලැබෙන එක සුළු මුදල් පාලන ගිණුමට හර කරන්න 1 මුදල් කියලා 1400ක් මේකට බැර කරන්න 1 සුළු මුදල් කියලා 1400ක්. ඔන්න පළවෙනි පියවර ඉවරයි. ඕන් එතන තිබුණා දෙවෙනි පියවර. ඒ තමයි වියදම් වල එකතුව. මේ ගිණුමට බැර කරන්න කිව්වා මොකක් කියලාද? වියදම් කියලා. 1450යි. හර කළා මොකද කරන්න කිව්වේ? අදාළ ගිණුම් වලට හර කරගෙන යන්න. කීයද තියෙන්නේ? 320කුයි 250කුයි 200කුයි 280කුයි 200 ගානේ දෙකකුයි මොනවා කියලාද හර කරනවා කිව්වේ? සුළු මුදල් කියලා. සුළු මුදල් කියලා හර කරන්නේ. සුළු මුදල් කියලා හර කරන්නේ. සුළු මුදල් කියලා හර කරන්නේ. සුළු මුදල් කියලා හර කරන්න. සුළු මුදල් කියලා හර කරන්න. සුළු මුදල් කියලා එක හර කරන්න. අවසාන පියවර තුන්වෙනි එක මොකද්ද කිව්වේ? අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. ඔය කියන්නේ මාසයේ අන්තිමට වියදම් කළ මුදලට සමාන මුදලක් අහපෝ ලබා දෙනවා. වියදම් කළ මුදලට සමාන මුදලක් කියන්නේ කීයද? 1450ක් නැවත ලබා දෙනකොට මොකද වෙන්නේ? මෙතන ලියනවා 1.31 මුදල් කියලා. ආයෙ ලබා දෙනවා 1450ක්. මේ ගිණුමට බැර වෙනවා 1.31 සුළු මුදල් කියලා. අවසානයේදී ලබා දෙනවා 1450යි. 1450යි. එච්චරයි වෙන්නේ. යන්න නිබන්ධනයේ අභ්‍යාසංක 4 අභ්‍යාසංක 4 මොනවද ඒකේ ළමයි ඔයාට විශ්ලේෂණ තීරුව අවශ්‍ය වෙන්නේ? ගමන් තැපැල් ලිපි ද්‍රව්‍ය සංග්‍රහ සහ කාර්යාල වැය කියලා තීරු 5ක් ඕනේ. ඉක්මනින් විශ්ලේෂණ තීරු 5ක් සහිතව සුළු මුදල් ගෙවීම් ජර්නලයක් ගහගන්න. විශ්ලේෂණ තීරු 5යි. ඉක්මනින් 4 වෙනි ගානේ සුළු මුදල් ගෙවීම් channel එක ඉක්මනින් රූල් කරන්න. මේ ආකාරයට. පල්ලෙහාට රූල් 10ක් 12ක් තියෙනවා. පල්ලෙහාට රූල් 10ක් 12ක් තියෙනවා.
ඉතාම ඉක්මනින්. විශ්ලේෂණ තීරු 5යි. අපි බලමු මේකේ ඉස්සෙල්ලාම 2යි 3 2යි 6 2යි 8 2යි 3 2යි 6 2යි 8 වියදම් ටික 2යි 10 15 2යි 15 2යි 25 2යි 26 2යි 27 2යි 28 ගණදෙනු ටික දාගෙන යන ගමන් තැපැල් චානක ගමන් තැපැල් චානක සංග්‍රහ කාර්යාල සංග්‍රහ कार्याल लिपि द्रव्य कार्याल व्यय पोत दूरकथन पोत दूरकथन බලන්න මොනවද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම තියෙනවා වියදම් ටික 120යි 80යි 150යි 50යි 120යි 80යි 150යි 50යි 100යි 140යි 60යි ඊළඟට 50යි 50යි. දැන් මේ විශ්ලේෂණ තීරු වලට දාමු දරුවෝ. ගමන් එක ගමන් තීරුවට, තැපැල් එක තැපැල් තීරුවට, චානකට ගෙවපු එක ලෙජර් තීරුවට, සංග්‍රහ එක සංග්‍රහ තීරුවට, කාර්යාල එක කාර්යාල වැය තීරුවට, ලිපි ද්‍රව්‍ය එක ලිපි ද්‍රව්‍ය තීරුවට, කාර්යාල එක කාර්යාල වැය තීරුවට, පොත් එක ලිපි ද්‍රව්‍ය තීරුවට, දුරකථන එක තැපැල් තීරුවට, දුරකථන දාන්නේ තැපැල් වලට, පණිවිඩ හෝ මාරුවක්. දැන් විශ්ලේෂණ තීරු ටික එකතු කරන්න ලෙජර් තීරුව ඇර 200යි 400යි 500යි 700යි 800යි 120යි 130යි 190යි 50යි 160යි දාන වේදම් ටික පල්ලෙහාට එකතු කරන්න. ඉක්මනින් ගිණුම් ටික ගහ ගන්න. ප්‍රධාන ගිණුම් 2යි. මෙතන ඕනේ ගිණුම් 5යි, මෙතන 1යි 6යි. කාර්යාල වැය. චානකට ගෙවපු එක ණය පාලන. ඊටාම ඉක්මනින් ගිණුම් ටික ගහ ගන්න. ඒ ගානේ තියනවා දරුවා අතීතිරි මුදල. අතීතිරි මුදල අපි කිව්ව දාන්නේ සුළු මුදල් පාලන ගිණුමේ ශේෂයේ විදියට ඉදිරියට ගෙන ගියා කියලා 200යි. ඔන්න අපි අර පළවෙනි ගාන අවසානයේ දෙවිච්ච පියවර තුනට එනවා. මොකද්ද මේ පියවර තුන උනේ? පළවෙනි එක තමයි
මොකද්ද සුළු මුදල් පාරකරුවගෙන්ට ලැබෙන මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරපු ගාන සුළු මුදල් පාලන ගිණුමට හර වෙනවා 1 මුදල් කියලා 800යි. මුදල් පාලන ගිණුමට බැර එනවා 1 සුළු මුදල් කියලා 800යි. පළමු පියවර අවසන්. දෙවන පියවර තමයි වියදම් කරපු මුළු මුදල සුළු මුදල් පාලන ගිණුමට බැර කරන්න වියදම් කියලා 800යි. වියදම් කියලා 800යි. ඊට පස්සේ අදාළ ගිණුම් වලට හර කරගෙන යන්න ඕනේ 120යි 130යි 190යි 50යි 160යි 150යි මොනවා කියලාද හර කරන්නේ සුළු මුදල් කියලා. දාන්න හර කරන්න සුළු මුදල් කියලා. එක් ගිණුමට හර කරන්නේ සුළු මුදල් කියලා. එක් ගිණුමට හර කෙරෙන්නේ සුළු මුදල් කියලා. එක් ගිණුමට හර කෙරෙන්නේ සුළු මුදල් කියලා. හර කෙරෙන්නේ සුළු මුදල් කියලා. අවසාන පියවර මොකක්ද කියන්නේ? එදිනම වියදම් කළ මුදල ප්‍රතිපූර්ණය කළා. ඒ කියන්නේ 28 වෙනිදාම. දෙවෙනි මාසේ මේක 1යි නෙමෙයි 2යි. කො දෙවෙනි මාසෙට දීලා දෙන පෙබරවාරි. එතකොට වියදම් කළ මුදල කියන්නේ කීයද? 800ක් ප්‍රතිපූර්ණය කළා. ප්‍රතිපූර්ණය කරපුවම මොකද වෙන්නේ මෙතන? 2.28 මුදල් කියලා නැවත හර වෙනවා. නැවත 800ක්. මුදල් පාලන ගිණුම නැවත බැර වෙනවා 2.28 කියලා. සුළු මුදල් කියලා කීයද? 800යි. සුළු මුදල් කියලා 800යි. එච්චරයි තියෙන්නේ. 3 වෙනි ගානේ පමණයි. sorry 4 වෙනි ගානේ පමණයි. යන්න අභ්‍යාසාංක 5. එක විභාග ප්‍රශ්නයක් 2005 A level විභාගේ ප්‍රශ්නය. 2005 A level විභාග ප්‍රශ්නය. ඒකේ තීරු තියෙනවා තැපැල් ලිපි ද්‍රව්‍ය පිරිසිදු කිරීම වැටුප් ගාන තීරු 5යි. බලන්න ඉතාම ඉක්මනින් සුළු මුදල් ගෙවීම් චරයක් රෝල් කරගන්න දරුවෝ වැඩි වෙලාවක් ගන්න නැතුව ඉතාම ඉක්මනින් පල්ලෙහාට රෝල් 10ක් 12ක් හිටින්න ඉස්සෙල්ලා වගේ විශ්ලේෂණ තීරු 5යි. මොනවාද ඕනේ තීරු ටික නම් කරන්න? තැපැල් ලිපි ද්‍රව්‍ය තැපැල්
ලිපි ද්‍රව්‍ය පිරිසිදු කිරීම වැටුප් ගමන් ඉක්මනින් රූල් කරන්න ඉතාම ඉක්මනින් right වෙලාවෙදී දැන් මේකේ වියදම් ටික අපි දාගෙන යම් 5යි 5 5යි 6 5යි 10 5යි 5 5යි 6 5යි 10 5යි 15 5යි 20 5යි 20 5යි 25 5යි 22 5යි 25 5යි 27 5යි 28 5යි 28 5යි 30 වියදම් ටික ලියයි යනවා තැපැල් මුද්දර ලිපි ද්‍රව්‍ය තැපැල් මුද්දර ලිපි ද්‍රව්‍ය ගමන් ගමන් වැටුප් ගමන් පිරිසිදු කිරීම පිරිසිදු කිරීම වැටුප් ආය පිරිසිදු කිරීම වැටුප් පියල් ගමන් පියල් ගමන් දැන් දාගන්න තීරු වල තියෙන වටිනාකම් ටික 50යි 180යි 350යි 50යි 180යි 350යි 230යි 75යි 300යි 75යි 300යි 180යි 250යි 350යි 180යි 250යි 350යි අන්තිම එක 80යි දැන් විශ්ලේෂණ තීරු වල දාගමු ඒක තැපැල් එකට 50යි මුද්දර එකක් තැපැල් එකට ලිපි ද්‍රව්‍ය එක ලිපි ද්‍රව්‍යයකට ගමන් එකට පිරිසිදු කිරීම එක පිරිසිදු කිරීම එකට වැටුප් එක වැටුප් එකට පිරිසිදු කිරීම එක පිරිසිදු කිරීම එකට වැටුප් එක වැටුප් එකට පියාලට ගෙවුප එක ලෙජර් තීරුවට ගමන් එක ගමන් තීරුවට දැන් පහලට එකතු කරන්න මේ තීරු ටික ඒ තීරු ටික පහලට එකතු කරන්න 350යි 400යි 580යි 780යි 810යි 885යි 1185යි 1365යි 1365යි 1965යි 2045යි වියදම් ටික මෙතන 230යි 350යි 255යි 550යි 80යි ඉක්මනින් ගිණුම් ටික ගහගන්න ප්‍රධාන ගිණුම් දෙකයි ඊට අමතරව විශ්ලේෂණ තීරු පහට ගිණුම් 5යි තැපැල්
ලිපි ද්‍රව්‍ය පිරිසිදු කිරීම වැටු ගමන් සහ ණය හිමි පාලන කියලා. ඉක්මනින් ගිණුම් ටික ගහගන්න. තාම ඉක්මනින් ගිණුම් ටික ගහගන්න. උල් කළ අවසන්ද ඉක්මන් කරන දරුවෝ හරිද? right. ඉස්සෙල්ලාම මේ ගානේ සුළු මුදල් බාරකරුවාට අත ඉතිරි මුදල දීලා තියෙනවා දරුවෝ. ඒක දාගන්න 260ක් තියෙනවා. උඩින්ම දීලා තියෙනවා ඔයාට. අත ඉතිරි මුදල දාගන්න ශේෂය කියලා. ඔන්න ඔයාගේ පළවෙනි ගාන අවසානයේ තියෙන පියවර 3ට යනවා. මොකද්ද මේ පියවර 3? පළවෙනි පියවරෙන් කිව්වේ ප්‍රධාන මුදල් බාරකාරයාගෙන් සල්ලි ලැබෙන එක. ළමයි 2500ක් අග්‍රිමය වුණාට 2500ම අහපව් හම්බෙන්නේ නැහැ 1 මොකද ඔහු අතේ 260ක් තියෙන හින්දා. එහෙනම් ලියනවා මෙතන 1 මුදල් කියලා. 2500ම හම්බෙන්නේ නැහැ, හම්බෙන්නේ 2500න් මේ ගාන අඩු කළා. ඒ කියන්නේ 2240යි. 2240ක් හම්බෙනවා. මුදල් පාලන ගිණුමට බැර වෙනවා 1 සුළු මුදල් කියලා 2240යි. කොහොමද 2240 ආවේ? 2500න් අත ඉතිරි මුදල අඩු කරලා. සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. මුදල් පාලන ගිණුම බැර. ඊළඟට වියදම් ටිකේ එකතුව දෙවෙනි පියවර. වියදම් ටිකේ එකතුව සුළු මුදල් පාලන ගිණුමට බැර කරන්න වියදම් කියලා 2045යි. ඒක අදාළ ගිණුම් වලට හර කරන්න. කොච්චරක්ද හර කරන්නේ? 230කුයි 350කුයි 255කුයි 550කුයි 80කුයි ආය 350කුයි හර කරන්නේ මොනවා කියලාද ළමයි? සුළු මුදල් කියලා. හර කරන්නේ සුළු මුදල් කියලා. සුළු මුදල් කියලා. හර කරන්නේ සුළු මුදල් කියලා. එක් ගිණුම් වලට හර කරන්න සුළු මුදල් කියලා. එක් ගිණුම් වලට හර කරන්න සුළු මුදල් කියලා. අවසාන පියවර එහෙම නැත්නම් තුන්වන පියවර. තුන්වන පියවර තමයි දරුවෝ මොකද්ද? සුළු මුදල් ගෙවීම් තීරුවේ එකතුව. මොකක්ද තියෙන්නේ? සුළු මුදල් ගෙවීම් තීරුවේ එකතුව. සුළු මුදල් මේතු දෙවෙනි පියවරනේ සුළු මුදල් ගෙවීම් තීරුවේ එකතුව මේකට බැර කළා අදාළ ගිණුම් වලට හර කළා. තුන්වෙනි පියවර තමයි මාසයේ අන්තිමට වියදම් කළ මුදල අහපව් දෙනවා. මේ 2045 වියදම් කළ මුදල අහපව් දුන්නාම මෙතන එනවා. එතන 5යි 1 නෙමෙයි 5යි 1. ඊළඟට එනවා ළමයි 5යි 31. මුදල් කියලා අහපව් හම්බෙනවා. වියදම් කරපු මුදල කියන්නේ 2045යි. මෙතන එනවා 5යි 31. සුළු මුදල් කියලා කීයක් එනවද? 2045ක් එනවා. 2045ක් එනවා. ඒක අවසන්.
ඉක්මනින් රෝල් කරගන්න අභ්‍යාසංක 6 සඳහා සුළු මුදල් ගෙවීම් චැනලයක් අභ්‍යාසංක 6 සඳහා සුළු මුදල් ගෙවීම් චැනලයක් අභ්‍යාසංක 6 ඒකෙත් අවශ්‍ය වෙන විශ්ලේෂණ දීරු දීලා තියෙනවා 2006 ලෙවල් ප්‍රවාහන තැපැල් කාර්යාල වියදම් ලිපි ද්‍රව්‍ය තොඩේ විශ්ලේෂණ දීරු තියෙන්නේ 4යි විශ්ලේෂණ තීරු 4කට සුළු මුදල් ගෙවීම් චැනලයක් දාගන්න. पालन रूल 10 12 किरीना प्रवाहन तैपल कार्याल वियदम लिपि द्रव्य ඉක්මනින් රෝල් කරගෙන බලන්න විනාඩි 3-4ක් දෙන්න ගාන ඉක්මනින් හදන්න ගන්න වෙලා ගන්න එපා දරුවෝ වියදම් ටික ලියලා ගණන් හදන්න ගන්න ඊට පස්සේ අපි බෝඩ් එකේ සාකච්ඡා කරනවා ඉතාම ඉක්මනින් වෙලා ගන්න එපා
රයිට් අපි බලමු වෙලාව දුන්නා ඔයගලන්ට හදන්න. බලන්න මාත් එක්කම හදාගෙන යමු. 2 4 2 7 2 12 2 4 2 7 2 12 2 17 2 20 2 20 දෙකයි 22 දෙකයි 25 දෙකයි 25 දෙකයි 27 බලන්න බෙදා හැරීම් වියදම් මුද්දර බෙදා හැරීම් වියදම් මුද්දර කාර්යාල වියදම් අයිතිකරුගේ පෞද්ගලික මුදලක් මේ තියනවා. ඒ කියන්නේ ගැනීම. ඡායා පිටපත් යන්ත්‍රයේ පිරිසිදු කිරීම. පිරිසිදු කිරීම කාර්යාලයේ වියදම. ලිපි ද්‍රව්‍ය ඒ වගේම රවි ඊළඟට අයිතිකරුගේ පෞද්ගලික මෝටර රථය සේදුව කියන්නේ ඒකත් ගැනීම. පොද පෞද්ගලික වියදමක් ව්‍යාපාරයෙන් ගෙවුවොත් ඒක ගැනීම. දැන් ඒවල වටිනාකම් ටික දාගමු 400යි 120යි 120යි 300යි 500යි 300යි 325යි 500යි 250යි. දැන් මේක විශ්ලේෂණ තීරුවලට දාන්න බෙදා හැරීම් එක ප්‍රවාහන වලට, මුද්දර එක තැපැල් වලට, කාර්යාල එක කාර්යාල වලට, ගැනිලි එක ලෙජර් තීරුවට, පිරිසිදු කිරීම එක ඉන්නේ කාර්යාල වියදම් වලට, ලිපි ද්‍රව්‍ය එක ලිපි ද්‍රව්‍ය තීරුවට, ප්‍රාවීට එක ලෙජර් තීරුවට, ගැනිලි එකත් ලෙජර් තීරුවට. දැන් එක්කව කරන්න 15ට 325යි 600යි 120යි 400යි. මෙතන එනවා 5යි 7යි 7යි 2යි 9යි. මෙතන 5යි 8යි 13යි 16යි 19යි 24යි 2යි 26යි 2695ක් එනවා. දැන් ගහගන්න ටී ගිණුම් ප්‍රධාන ගිණුම් 2යි විශ්ලේෂණ තීරු 4ට 4යි. මෙතන ගැනීම දෙකක් තියෙන නිසා ගිණුම් 2යි ඕනේ. තව ගිණුම් 6යි ඕනේ. ප්‍රවාහන තැපැල් කාර්යාල වියදම් ලිපි ද්‍රව්‍ය ගැනිලි ණය හිමි පාලන
දැන් අපි ගිණුම් වලට යමු. ඉස්සෙල්ලාම ප්‍රධාන මුදල් භාරකාරයාගෙන් මුදල් හම්බ වෙනවා. මේ ගානේ අග්‍රිමයේ ශේෂය දීලා නැහැ. මුදල් හම්බ වෙනවා. සුළු මුදල් පාලන ගිණුමේ හදාන්න හර පැත්තේ 2.1 මුදල් කියලා 3000යි. මුදල් පාලන ගිණුමට බැර කරන්න 2.1 සුළු මුදල් කියලා 3000යි. ඊළඟට ළමයි දෙවන පියවර තමයි මුළු වියදම් වල එකතුව මේක. සුළු මුදල් පාලන ගිණුමට බැර කරන්න වියදම් කියලා 2695යි. වියදම් කියලා 2695යි. 2695යි. ඊට පස්සේ ළමයි ඊට පස්සේ ඒක මොකද කරන්න ඕනේ? අදාළ ගිණුම් වලට හර කරන්න 400කුයි 120කුයි 600කුයි 325කුයි ගැනිලි දෙකක් තියෙනවා 500යි 250යි 750යි එකටම දාන්න. මෙතන ණය හිමි එකේ ඉන්නේ 500යි. ලියන්නේ මොනවා කියලාද? සුළු මුදල් කියලා. අර ගැනිලි දෙකම එකතු කරලා දාන්න. සුළු මුදල් කියලා. ලියන්න සුළු මුදල් කියලා. සුළු මුදල් කියලා. සුළු මුදල් කියලා. තව එකක් තියෙනවා. ඒ තමයි මාසයේ අන්තිමට ප්‍රතිපූර්ණය කරනවා. මොකද්ද ප්‍රතිපූර්ණය කරන්නේ? වියදම් කරපු මුදල. එහෙනම් ආයෙ ලියනවා 2.28 මුදල් කියලා. 2695 වියදම් කරපු මුදලට සමාන මුදලක්. මෙතනත් දානවා 2.28 සුළු මුදල් කියලා. 2695යි. 2695යි. ඔන්න දරුවෝ 7 වෙනි ගාන. ඔයාට තනියම හදන්න හෝම්වර්ක් එකක් ලැබෙන්නේ. හොඳට අහගන්න ඒක. 7 වෙනි ගාන හදන විදිය. 7 වෙනි ගාන හදන්නේ මෙහෙමයි. අපි ඊළඟ දවසේ ඒක සාකච්ඡා කරනවා. එතකොට 7 වෙනි ගාන වලට ලැබෙන හෝම්වර්ක් එක ඊට පස්සේ ඔයගොල්ලෝ හැදුවට පස්සේ අපි ඒක සාකච්ඡා කරන්නේ මෙන්න මෙහෙමයි. ඕකේ බලන්න මාසික තොරතුරු දීලා තිබුණාට මැද හරියේ අග්‍රිමයේ ප්‍රතිපූර්ණය කිරීමක් තියෙනවා. ඒ නිසා ඔයා පිටුවක් විතර අරගෙන සුළු මුදල් ගෙවීම් ජර්නලේ රූල් කරන්න ඕනේ. පිටුවක් විතර අරගෙන සුළු මුදල් ගෙවීම් ජර්නලේ රූල් කරන්න ඕනේ. අහගන්න කවුරුත් රූල් කරන්න යන්න එපා. ඔක හෝම්වර්ක් එකකට දෙන ගානක්. හරිද? එතකොට ඔයාට මාසෙකින් මේ දවස් 15කින් අග්‍රිමයේ ප්‍රතිපූර්ණය කරන්න තියෙනවා. එතකොට ඔයාට කරන්න තියෙන දරුවෝ මේ දවස් 15කින් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න තියෙන නිසා ඔයා කරන්නේ දවස් 15කින් වියදම් ටික එකතු කරන එක විතරයි. මොනවා ටික එකතු කරන එක විතරද? වියදම් ටික එකතු කරලා ඊට පස්සේ දින ටික දාලා ඔයා ඊළඟ වියදම් ටික යටින් ලියනවා. එතකොට මෙතන වියදම් ටික විතරයි එකතු කරන්නේ. මේවා මොකුත් එකතු කරන්නේ නැහැ. ඔයා සාමාන්‍ය විදිහට විශ්ලේෂණය කරලා දානවා. දාලා මෙන්න මෙතන අවසානයේදී අර සාමාන්‍ය පරිදි එකතු කරනවා. එතකොට මේ එකතු කරද්දී මේ උඩ ඉඳන් තියෙන සියලුම වියදම් ටික එකතු වෙනවා. එතකොට මෙතෙන්දී එකතු වෙන්නේ මේ ටික විතරයි. මොකද මේ ටික වෙනම එකතු කළානේ. එතකොට ඒක ගිණුම් වලට පිටපත් කරන ආකාරය අපි කියලා දෙනවා. ඔයා සුළු මුදල් ගෙවීම් ජර්නලය මොනවා කරලා තියන්නද? හදලා තියන්න. යටින් තව ලකුණක් දාලා චුට්ටක් ළමයි ලියා ගන්න 6 වෙනි ගානට පස්සේ
සුළු මුදල් ගෙවීම් චැනලයකදී ගෙනුම් වලට පිටපත් කෙරෙන්නේ දිනපතා නොවන අතර එය පිටපත් කෙරෙන්නේ සෑම මාසයක් අවසානයේදීය. මෙම සුළු මුදල් ගෙවීම් සම්බන්ධව මාසයේ අවසානයේදී අග්‍රිමය ප්‍රතිපූර්ණය කර ගැනීමට සුළු මුදල් භාරකරු ගෙවීම් වවුචර් වල එකතුව ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කළ යුතුය. right. එතකොට ඔයා 7 වෙනි ගාන homework තියන්න. ඒ කියන්නේ homework වලට කරලා තියන්න. අපි ඊළඟ මේ දවසේදී online දවසේදී අපි සාකච්ඡා කරමු. එහෙමනම් අපි ඊළඟ online වීඩියෝ එකකින් අපි හමු වෙමු. ආයිබෝන්.